දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ ආයිබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බ්‍රහස්පතින්දා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුභාරතේ සංවාද මණ්ඩපෙන්. සම්බන්ධතා මැදිරියේ සිට මට ඇරයුම් කළේ ගාමිණී මෙරින්නගේ බොහොම ස්තුතියි ඔබට. අද දවසේදීත් අප සාකච්ඡා කරන්නේ 19 20 හා අලුත් ව්‍යවස්ථාව සමග ජනතා අපේක්ෂාවන් පිළිබඳවයි. අප මේ සතිය පුරාම සුභාරතේ සංවාද මණ්ඩපෙන් මේ පිළිබඳව අවධානය යොමු කරා. විශේෂයෙන්ම ජනතාව තුළ මේ වන විට තිබෙන මේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමටත් ඒ පිළිබඳව විවිධ පාර්ශවයන් මේ පිළිබඳව දක්වන අදහස් පිළිබඳව අප අවධානය යොමු කරා. මේ සාකච්ඡාවට අප අද දවසේදී ගෞරවයෙන් ආරාධනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ ලේකම් ඒ වගේම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල සිල්වා මහතායි. ඔබතුමාව සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන් සුබ උදෑසනක්. ඒත් එක්කම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ මාධ්‍ය සම්බන්ධීකාරක නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාටත් අප අද උදෑසන සුභාරතී සංවාද මණ්ඩපයට ඇරයුම් කළා. අප ඔබතුමාවත් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන් සුජාතා. අප දන්නවා විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවට ජනතාව 3/2ක බලයක් ලබා දුන්නේ මේ පැවති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නයි ඕන කියන කාරණේ අද දවසේදී මතුවලා තිබෙන කාරණයක්. කොහොම වුණත් වර්තමානයේදී මේ තත්ත්වයේ ජනතාවත් එක්ක කතා බහ කිරීමේදී ඇත්තටම ජනතාවට මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද? නව ව්‍යවස්ථාවක් අවශ්‍යද කියන කාරණේ මතුවේ තිබෙනවා. අප මුලින්ම අවධානය යොමු කරන්නට කැමතියි අතුල සිල්වා මහතාගෙන් ඇත්තටම මේ පිළිබඳව පවතින වර්තමාන තත්ත්වය මොකක්ද කියලා. ඇත්තටම දැන් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙනවා. එතකොට ඒ ගැසට් නිවේදනය නිකුත් වුණායින් පස්සේ මේක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වෙනවා. පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වුණායින් පස්සේ පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ යන්නට පුළුවන්. ඒ කාලය ඉවර වුණායින් පස්සේ මේක පාර්ලිමේන්තුවේදී විවාද කරලා සම්මත කර ගැනීමේ කාර්ය කරන්න පුළුවන්. ඒක තමයි වර්තමානයේ තියෙන තත්ත්වය. එතකොට මේ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ ඇත්තටම වැදගත් වෙනවා කෙටියෙන් හරි මතක් කරගන්න එක 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද කියන එක. මොකද මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා කියද්දී ඒකේ තියෙන දේශපාලන පසුබිම ගැන පොඩ්ඩක් අපිට හිතන්නට ඕනේ. ඒක තමයි අපි දන්නවා ඒ ජනාධිපතිවරණයේදී මේ විපක්ෂය අද නියෝජනය කරන දේශපාලන කණ්ඩායමට නායකත්ව හිඟයක් තිබ්බා. ඔවුන්ගේ නායකයෙකුට දිනන්නට බැරි තත්ත්වයක් ඇති වෙලා තිබ්බා. ඒක නිසා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් හිටිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව තමන්ගේ කඳවුරට අරගෙන අපි කියන ඉම්පෝට් කරගත්තයි කියලා. තමන්ගේ කඳවුරට අරගෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කිරීම මත දේශපාලන ජයග්‍රහණයක් බොහොම පොඩි ප්‍රමාණයකින් දේශපාලන ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. නමුත් මේ දේශපාලන ජයග්‍රහණය අත්පත් කරගත්තට වෙනත් කඳවුරකින් ආපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ කඳවුරේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරයි කියන විශ්වාසය පළවෙනි අවස්ථාවේ ඉඳලා ඔවුන්ට තිබ්බේ නැහැ. විශේෂයෙන්ම NGO කණ්ඩායම් වල අවශ්‍යතාවයන් සහ ඒ වෙනකොට සහ අද දක්වා එක්සත් ජාතික පක්ෂය සහ අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායමේ බලය තියෙන්නේ සහ ඔවුන් මෙහෙවන්නේ අර NGO කණ්ඩායම් තමයි ඔවුන් මෙහෙවන්නේ. ඔවුන්ගේ පිටිපස්සේ ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන හස්තය වෙන්නේ ඔවුන්. ඔවුන්ට විශ්වාසයක් තිබ්බේ නැහැ මේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ කාරණේත් එක්කලා ජනාධිපතිවරයාව එක පැත්තකින් ජනාධිපතිවරයාව බැඳ තබා ගන්න ව්‍යවස්ථාමය විදියට බැඳ තබා ගන්නේ කොහොමද කියන අරමුණ ඇතුව තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. අනිත් පැත්තෙන් ඔවුන් දන්නවා ඔවුන්ගේ දේශපාලන කඳුරේ නායකත්වයේ සම්බන්ධයෙන් තියෙන අවුල නායකයෝ නොමැතිවීම කියන ඒ කාරණේත් එක්කලා ඔවුන් බිය වෙනවා. අවුරුදු 3-4ක් වෙද්දී ඔවුන්ගේ දේශපාලන වශයෙන් පරාජයට පත් වෙනවා. මැතිවරණ වලට ගියේ නැතිත් ඒකනේ. මැතිවරණ බියක් පළවෙනි අවස්ථාවේ ඉඳන් ඔවුන්ට තිබ්බා. ඊළඟට ප්‍රතිවාදී දේශපාලන කඳවුරේ ඉන්න දේශපාලන නායකයින්ට ඡන්දයට ඉදිරිපත් වීමට සහ යම් අශක්නුතාවයන් පැනවීමේ බලාපොරොත්තුවක් තිබ්බා. ඔන්න ඔය අරමුණු දෙක ඉටු කර ගැනීමට මේ පරමාර්ථයෙන් ඒකට
ජනතාවට දෙනවයි කියලා සලුපිලි අන්දලා කමිෂන් වගේ දේවල්. නමුත් ඒවත් බැලුවයින් පස්සේ අපි අතුරට ගිහිල්ලා බැලුවොත් ඒවා ඒ ආකාරයෙන් ස්වාධීනව ක්‍රියාත්මක නොවන විදියට තමයි ඒවා මේ ඇතුළත් කරනු ලැබුවේ. ඒ වගේ දේවල් ටිකක් එළියට දාලා ඔන්න ඔය දේශපාලන අරමුණු දෙක ඉටු කරගන්න තමයි 19 වෙනි සංශෝධනය එන්නේ. දැන් මේ 19 වෙනි සංශෝධනයේ දිහා බැලුවම මේකේ ප්‍රගතිශීලීභාවය නැහැයි කියන්න හොඳම කාරණය තමයි ව්‍යවස්ථාවක් ඉස්සරහට යද්දී ඒක ප්‍රගතිශීලී වෙන්නට ඕනේ. සංශෝධනයක් වුණත් එහෙමනේ. දැන් ලෝකේ හැමෝම පිළිගන්නා දෙයක් තමයි තරුණයින්ට සහ කාන්තාවන්ට දේශපාලනය තුළ වැඩි අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා. එතකොට ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වයස් සීමාව අවුරුදු 30ක් කියලා තියෙනවා. ඒක 35කට වැඩි කරනවා. ඉතින් ලෝකේ පිළිගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල මේ සංවර්ධනය සම්බන්ධයෙන් කාන්තාවන්ට සහ තරුණයින්ට වැඩි අවස්ථාවක් දෙන්න මිස තියෙන අවස්ථාව හකුලවා ගන්න සංශෝධනයක් එන්නේ නැහනේ. මේක දිහා බැලුවම පේනවා මෙතන තියෙන්නේ අර ප්‍රතිවාදී දේශපාල තමන්ට විරුද්ධව කවුරු හරි කෙනෙක් නැගී ඉන්නවනම් නැගී ඉන්න කට්ටියව එක්කනා දෙන්න තුන් දෙනා හතර දෙනා අපි නම් කියන්න අවශ්‍ය නැහැ. මේම පුද්ගලයන්ව බල්ලා මේ පුද්ගලයෝ තමන්ට විරුද්ධව දේශපාලනය කරන්න බැරි අශක්නුතාවයක් පනවලා ඒ මත යන්න. අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? මේ රටේ මිනිස්සු බොහොම අවුරුදු 30 ගානකට පස්සේ සුරක්ෂිත රාජ්‍යයක් කියන රාජ්‍යයක් ගොඩනැගිලා තිබ්බනේ. ඒ සුරක්ෂිත රාජ්‍යයක් කියන තත්ත්වය බිඳ වැටෙනවානේ. අර කොළොන්නාවේ කුණු කන්ද වැටීමේ ඉඳලා ශාලාවේ ආයුධ ගබඩා විනාශ වීමේ ඉඳලා පාස්කු ඕම් ප්‍රහාරය දක්වා ගියායින් පස්සේ මේ රටේ ජනතාවට තමන්ගේ දරුවන්ට සඳහා තියෙන රාජ්‍ය සුරක්ෂිත රාජ්‍යයක් නොවන කියන තැනට වැටෙනවානේ. අනිත් පැත්තෙන් සංවර්ධනය සම්බන්ධයෙන් 7.0 ගානක ආර්ථික වර්ධන වේගයක් තියලා ඒක 2.0 ගානකට ඇඳ වැටීමත් එක්කලා මේ රටේ ආර්ථිකයත් බිඳ වැටෙනවානේ. ඒ දේශපාලන කාරණා මත පමණක් පවත්වාගෙන යන්නට ගෙනාපු 19 වෙනි සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විනාශකාරී තත්වයට රට ගේන්නේ. ඊළඟට මහජනතාවගේ පැත්තෙන් ගත්තයින් පස්සේ මහජනතාව මේ 19 වෙනි සංශෝධනයත් එක්ක ක්‍රියාත්මක වෙන ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. ඒක ජනාධිපතිවරණයේදී 69 ලක්ෂ ජනතාව ඡන්දය දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව පත් කිරීමත් විශාල වැඩි ඡන්ද ගානකින් පත් කිරීම සහ ඊළඟට වැදගත්ම 20 වෙනි සංශෝධනයේ ගේම සම්බන්ධයෙන් වැදගත්ම කාරණය තමයි පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉතා පැහැදිලිව ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සහ ඒට උදව් කරන සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් හැම එකක්ම කියන කාරණය තමයි අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බලයක් දෙන්න. 3න් 2ක් දෙන්න කියලා. මිනිස්සු 3න් 2ක් දෙනවා. මේක හිතන්න එපා දකුණ විතරක් කියලා. උතුරේ පොදුජන පෙරමුණ මේ තරග කරන්නේ නැති වුණාට පොදුජන පෙරමුණ සහයෝගය දක්වන පක්ෂ තරඟ කරනවා. ඕන් බොහොම අමාරුවෙන් මේ වෙනදාට බොහොම අමාරුවෙන් එක ආසනයක් දිනාගන්නේ අර මේ තියෙන අන්තිමට එන මේ කොටේට එන ආසනයක් නෙන්නේ. නමුත් උන් ආසන දෙකක් දිනා ගන්නවා ඒ තැන්වල. ඒ වගේ උතුරේ ජනතාවත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕනේ 3න් 2ක් දෙන්න ඕනේ නිසා මේ කාරණයක් එක්කලා විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යන ගමනත් එක්කලා වෙනදට වඩා වැඩි ප්‍රතිශතයකින් වෙනදා උතුරේ නැගෙනහිරින් හම්බ වෙන ප්‍රමාණයට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසා මේ මුළු රටේම ජනතාව 19 ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනත් දෙයක් බලාගෙන ඉන්නේ. එතකොට 20 එන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනකල් මේ ලොකු කාලයක් යනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියන එක අර 19 හැදුවා වගේ පැය 24කින් පැය 48කින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට යම් කාලයක් ගන්නවට ගාලා කාලයක් අරගෙන රට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්න ඕනේ. අඩු වශයෙන් මේකට අවුරුද්දක් කාලයක් යයි. ඒක කරනකල් මේ 19ත් එක්කලා මේ ගමන යන්න බෑ. ඒක නිසා ඒ කාරණේ උදෙසා තමයි 20 වෙනි සංශෝධනය එන්නේ. අපි දකින්නේ 20 වෙනි සංශෝධනයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාපොරොත්තුෙන් ඉන්න ජනතාවට මේ රටේ ගමන ගෙන යන්න තියෙන 19 බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආව ප්‍රගතිශීලී පියවරක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඔව් 20 ගැන කතා කරන්න පෙර ඔබතුමා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති අඩුපාඩු ගැන කතා බහ කරා. ඔබතුමන් දෙපළම නීතිඥ දෙපළක් නිසා මේ කාරණය නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අවධානය යොමු කරන්නට කැමැති. දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප දන්නවා සම්මත කරගත්තා. ඇත්තටම මේකේ හොඳක් දකින්නෙම නැද්ද ඔබතුමාලා? සුජාතා නීතිඥ අතුල් ඩිසිල්ලා මහත්තයා ප්‍රකාශ කරපු විදිහටම මෙහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරි ඉතාමත්ම සරල දෙයක් නොවේ නම් ඉතාමත්ම සරල දෙයක්. දැන් උදාහරණයක් විදිහට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනාව කලවාන අතුරු මැතිවරණය පැරදුනාට පස්සේ පැරදුණු අපේක්ෂකව නැවත පාර්ලිමේන්තුවට ගේන්නේ කොහොමද කියලා හිතලා මේ මැතිවරණ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. මම කියන්නේ ඒ වගේ ඉතාමත්ම සරල නමුත් ඒ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා.
එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඇරෙන්න අපි ගමු දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත. තාම කෙටුම්පතක් විතරයි තියෙන්නේ. මේකත් සමහරු හිතන් ඉන්නවා මේ අවසානාත්මකයි කියලා. කෙටුම්පතක් පමණයි තියෙන්නේ. 19 ගමු 19 18 17 13 මේ වගේ විශාල පරාසයක තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. එහෙම නැත්නම් පොදුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගමු. අපි දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගනමු 1972 කොලින් ආර් ඩි සිල්වා මහත්තයා මේ ගినాපු පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඊට පස්සේ 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගినాපු මේ දෙවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්. ඉතින් මේ දෙක තුල වුණත් මම විශ්වාස කරන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණයේදී හරි ඒ ගැන හැඳින්වීමක් කරනකොට අර අපි පුද්ගලයෝ ගැන කතා කරන්නේ ඔබට මං ගැන කතා කරන්නේ කිව්වොත් 100% කළු චරිතයක් 100% සුදු චරිතයක් විදිහට ඒ විදිහට හඳුන්වා දීමක් කිරීමට පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි සියලුම දෙනාගේ හොඳ නරක තියෙන නිසා. ඒ නිසා මම කියන්නේ 100%ක්ම හොඳයි කියලා මේ 19 ගැනත් ඔබ ඇහුව ප්‍රශ්නෙට මම මේ උත්තර දෙන්නේ 19 හොඳක් දකින්නෙම නැද්ද කියලා. නෑ 19 හොඳ තියෙනවා. මම 19 මේ සම්පූර්ණයෙන්ම කළු යකෙක් මේ ඒ නිසා මේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේ මතයක නෑ. හැබැයි අපි තේරුම් ගත යුත්තේ 19 අතුල සිල්වා මහත්තයා ඉතා පැහැදිලිව විස්තර කළා ඇයි 19 ගෙනාවේ කියලා. ඕකේ තව ටිකක් ඇතුළට කිඳා බැස්සොත් තේරෙනවා 19 කියන්නේ සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතව අර එළියට මේ යට තියෙන්නේ කසාය ගුලියක් උඩින් ලොසින්ජරයක් තවරලා ගෙනාපු මේ රස කැවිල්ලක් වගේ තමයි මේක අරගෙන ආවේ. මොකද මේ යට ප්‍රධාන වශයෙන් මා දකිනවා කාරණා පහක් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන 19 වෙනි සංශෝධනය අරගෙන ආවේ. ඒක යටින් කොමිෂන් සභාව විදිහට ගෙනල්ලා නොයෙකුත් අලංකරණ සමගව ඉදිරියට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. නමුත් මේකේ ඇත්තම පින්තූරය බැලුවොත් ලොකු පින්තූරෙන් බැලුවොත් මොකද්ද මේ වුණේ? දැන් අපි දැක්කා 2015 ජනවාරි 8 වෙනිදා අතුල සිල්වා මහත්තයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරපු විදිහටම මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ඔය ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බෑනනේ. ඉතින් මේ එතුමාට තියෙන දේශපාලන මේ අවස්ථාවේදී පිය වැටලා තිබ්බත් ඒකත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉතා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතා පැහැදිලිව දැනගෙන හිටියා. එතුමාගේ අත්දැකීම් එක්කම 77 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා කවදාවත් එතුමාට මේ රටේ මහජනයාගේ ඡන්දයේ බලයෙන් අග්‍රාමාත්‍යවරයා වීමට හෝ ජනාධිපතිවරයා වීමට නොහැකි කියලා. මහජනයාගේ ඡන්දය සමග මහජනයාගේ ඍජු ඡන්දය සමග. ඒ නිසාම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනල්ලා ඒ වෙලාවේ නොයෙකුත් මේ දේවල්නේ කතා කරන නොයෙකුත් අලංකාරයක් ගැන කතා කරලා අපි දැක්කා ඒ වෙලාවේ කතා කළේ නාමල්ගේ ලැම්බෝර්ගිනි ගැනයි ඊට පස්සේ චිචීගේ රත්තරන් අස්සයෝ ගැනයි මේවා ගැන කතා කරලා ආණ්ඩුවක් හදාගත්තා. ආණ්ඩුව හදාගත්තට පස්සේ පළවෙනි කාරණේ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ වුණා දැන් 78 දෙවන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඒ වෙලාවේ කතිකාවත ඇවිල්ලා තිබ්බා ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියලා. ජනාධිපති ධූරය බලය අඩු කරනවා නෙමෙයි ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියන එක තමයි මාදුලායි සෝබිත හාමුදුරුවෝ ඊට පස්සේ මේ රතන හාමුදුරුවෝ මේ සියලුම දෙනා සමග ඉදිරියට ඇවිල්ලා කිව්වේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කළේ? මේ වෙලාවේ 19න් කොක්කක් ගැහුවා මේ ජනාධිපතිවරයාට ඍජු අපේ රටේ පරමාධිපත්‍ය ප්‍රකාශ කිරීමේ අපේ රටේ මේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියෙන් පරමාධිපත්‍ය නියෝජනය කිරීමට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමයි ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත් වෙන්නේ. හැබැයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කළේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලැබුණු බලය 19 ඇතුළට දාලා තමාගේ අතර ගැනීමට යත්න දැරීම තමයි සම්පූර්ණයෙන්ම කළේ සහ ඒක තමයි අවසාන වශයෙන් ක්‍රියාත්මක වුණේ. මේක තමයි පළවෙනි කාරණය. දෙවෙනුව 18 වෙනි සංශෝධනයෙන් ගෙන ආපු මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙම නැත්නම් ඒ ජනාධිපතිවරයෙකුට දෙවරකට වැඩියෙන් ඡන්දය ඉල්ලන්න පුළුවන් කියන
ක්ලෝස් එක එහෙම නැත්නම් ඒ වගන්තිය වෙනස් කළා. ඒ වගන් 18ේදී ඒ වගන්ති ගැනීම සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබ්බා. නමුත් මා විශ්වාස කරන විදිහට මා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ මොහොතේ පාර්ලිමේන්තුව තීරණය කළා. මොකද 2010 වෙනකන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි දූර කාලයේදී සම්පූර්ණයෙන්ම එතුමාට කරන්න වෙලා තිබ්බේ මේ යුද්ධය සමග ගනුදෙනුවක්. නැතුව අපේ රටේ සංවර්ධනය සමග සංවර්ධන ඉලක්ක කරා යම්කිසි ගමනක් ආවත් සංවර්ධනය වෙනුවෙන් නෙමෙයි එතුමාට ක්‍රියාත්මක වීමට තිබේ. ඒ නිසා 2010 මහමැතිවරණයෙන් පස්සේ ඒ පාර්ලිමේන්තුව හිතුවා නෑ මහින්ද මහත්තයාට අඩු තරමේ තව එක වාරයක් දෙවරකට වැඩිය ලබා දිය යුතුයි එතුමා කරලා තියෙන සේවය වෙනුවෙන් සහ ඒකත් මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා. නැතුව මේ පාර්ලිමේන්තුවෙන් දැන් අර ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පාර්ලිමේන්තු කාලේ මේ 82ේදී මේ ජනමත විචාරණයක් ගෙනල්ලා ඊට පස්සේ මේ ඉදිරියට ගෙන ගියා වගේ නම් මම කියන්නේ මේ පාර්ලිමේන්තු මහමැතිවරණයක් නැතුව ගෙන යාමට මේ නැවත ජනාධිපතිවරණයකට ගිහිල්ලා මහජනතාව ඉදිරියට ආ යුතුයි. එවැනි සංශෝධනයක් ගෙනාවේ මේ දෙවරකට වැඩි ඡන්දය ඉල්ලන්න පුළුවන් කියන කාරණය සමග. නමුත් අපි දන්නවා ඒ මහජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වුණා. මම කියන්නේ ඒක හොඳ කාරණයක්. සංශෝධනයෙන් ගෙනාවේ මහජනතාව ඉදිරියට යනවා මිසක් මේ බලය අවුරුදු 6කට ලබා දුන්නාට අවුරුදු 12කට ගෙනියනවා කියන වගන්තියක් නෙමෙයි. හැබැයි 2015 වෙනකොට මේ යහපාලන ආණ්ඩුව දැනගෙන හිටියා මහින්ද මහත්තයා කොයි වෙලේ හරි නැවත දේශපාලනයට එනවා කියලා කොයි වෙලේ හරි කියන ඇත්තටම 19 ගෙන එනකොට මහින්ද මහත්තයා ඔබට මතකයි අපිට මතකයි මහින්ද සුළඟ හමලා මොකද සියලුම දෙනා බලාපොරොත්තු වුණේ මහින්ද මහත්තයා මැදමුල්ලට ගිහිල්ලා දේශපාලන විශ්‍රාම අරගෙන පැත්තකට වෙලා ඉඳීගෙන. නමුත් ඒ වෙනකොටත් නැවත එතුමා දේශපාලන පුනරාගමනයක් කරලා තිබ්බේ. ඒ නිසා ඒ ගමන නතර කිරීමේ දැඩි වමනාව නිසාමයි මේ 19ට මේ සංශෝධනය ඇතුළත් කළේ. මේ මගේ දෙවෙනි කාරණය. තෙවනුව සුජාතා දැන් මේ බොහෝ දෙනා කතා කරනවා මේ ද්විත්ව පුරවැසිභාවයක් ගැන. මේ ද්විත්ව පුරවැසිභාවය ගැන කවුද ඔය ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා කතා කළේ අඩු කරන මැතිවරණ වේදිකාවකවත් කතා කළාද මේ රටේ සිටින ද්විත්ව පුරවැසි යන නිසා මේ රටට පුදුමාකාර හානියක් වෙන්නේ. ගෝඨාභය මහත්තයා ද්විත්ව පුරවැසියෙක් විදිහට ඇවිල්ලා ජනාධිපති මේ ආරක්ෂක ලේකම්වරයා විදිහට පත් වෙලා ද්විත්ව පුරවැසිභාවය තබා ගැනීම නිසා යුද්ධය දිනා ගැනීමට අපහසු වුණා. හරි මං කියන්නේ මොකක් හරි තර්කයක්. මොකක් හරි තර්කයක්. ද්විත්ව පුරවැසිභාවය නිසා මෙච්චර ප්‍රශ්න ඇති කවදාවත් එහෙම තර්ක ආවේ නැහැ. අඩුතරමේ අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ඇමරිකානු පුරවැසියෙකු විදිහට ද්විත්ව පුරවැසිභාවයේ සිටියේ. අඩුතරම ඇමරිකන් ගැත්තෙකු ලෙසවත් චෝදනාවක් තිබෙන. එහෙම හරි කියන්න පුළුවන් මේතුමාට හරි මේ ගෝඨාභය මහත්තයාට පුරවැසිභාවය තිබුණ නිසා ඇමරිකන් ගැත්තෙක් එහෙමවත් චෝදනාවක් කළේ නැහැ. හැබැයි ඒ මේ එකපාරට 19ට විතරක් මේක ආවේ. මම කියන්නේ ඉතා පැහැදිලිව මම යෝජනා කරනවා දේශපාලනිකව ඒ ගෙනාවෙම මහින්ද මහත්තයා නතර කරාට හරියන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා නැත්තම් බැසිල් රාජපක්ෂ මහත්තයා හරි මේ ඊළඟ ජනාධිපතිවරණයකට එනවයි කියන කාරණය මේ දේශපාලනයේ ඉව තියෙන මිනිස්සු විදිහට යහපාලනයේ නායකයෝ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිටියා. අන්න ඒ කාරණය නිසාමයි මේ ද්විත්ව පුරවැසිභාවය කියන කාරණය ඉතාමත්ම ද්වේෂ සහගතව සහ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තමයි ආවේ. නැතුව මේක දේශප්‍රීමව මේ දේශජ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ගෙනාපු කාරණයක් නෙමේ සුජාතා. ඊළඟට මේ යහපාලන මේ නෝල් සූත්‍ර කරුවන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කොතරම් දුරකට මේ සංවිධානාත්මක ඒක ගෙනාවද කියනවා නම් රතුල සීලව මහත්තයා කියපු විදිහටම දැන් 78 දෙවන ජනරජාණන් ව්‍යවස්ථාව වෙනකොට ජනාධිපතිවරයා පත් කිරීමේ වයස රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමණ්ඩිය ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 78 දී හිතනවා අවුරුදු 30 වේ යුතුයි කියලා. 78 දී. මේට අවුරුදු 42කට ඉස්සෙල්ලා හිතනවා අවුරුදු 30 වේ යුතුයි කියලා. මම කියන්නේ දැන් අපි දැක්ක 21 වන සියවස වෙනකොට ලෝක දේශපාලනය ගත්තම විශාල වශයෙන් තරුණ නායකයන් රාජ්‍ය නායකත්වයට පත් වෙනවා. හැබැයි ඇයි මේ 30 තිබ්බ ජනාධිපති ධූරයට තරඟ කිරීමේ වයස 35
බවට පත් කරන්නේ. මම කියන්නේ මේක දෙකක් නෑ. මේක අර හංගල ගැසිය යුතු දෙයක් නෙමෙයි. මේක යට තිබ්බේ ගෝඨාභය මහත්තයයි බැසිල් මහත්තයයි නතර කරලා විතරක් හරියන්නේ නෑ. නාමල් රාජපක්ෂ මහත්තයවත් නතර කරන්න ඕනේ. නැත්නම් බෙද මොකද්ද? මං කියන්නේ ද්විත්ව පුරවැසි භාවය ගැන අපි කාට හරි තර්ක කරන්න පුළුවන් මේ ගීතා කුමාරසිංහ මහත්මිය නතර කරන්න කියලා. ඒක නෙමෙයිනේ. අපි දන්නවානේ. අපි තත්ත්ව ලෝකේ ජීවත් වෙන්නේ ඒක නෙමෙයිනේ. ඉතින් මං කියන්නේ මෙතරම් මේ යට අපි මේ කතා කරනවා කොමිෂන් සභාව තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී මුරදේවතාවුන් මේ ශක්තිමත් කිරීමට ලෝක දේශපාලනය සමග යන්න ඒකුත් අලංකරණ සමග මේ 19 සංශෝධනය ගෙනාවයි කියන කාරණයක් කතා කරනවා. නමුත් ඇත්ත ලෝකේ ඇත්තට බැලුවාම මේක තමයි මේ සත්‍ය తත්වය. ඔය මගේ හතරවෙනි කාරණේ. පස්වෙනුව සුජාතා අපි දන්නවා දැන් මේ වෙලාවේ බොහෝ දෙනා කතා කරනවා. මම දැක්කා කිරියල්ල මන්ත්‍රීතුමා කියනවා දැන් නම් ජනාධිපතිතුමාට ඒකාධිපතියක විදිහට හැසිරෙමින් ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් කියලා. එහෙම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය අවුරුදු 4 වීම අවුරුද්ද කිරීම සම්බන්ධයෙන් කියන තර්කය ඕන වෙලාවක මේ අවුරුදු 5දී 5 වරක් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. ඔක ඔහෙම කතාවක් කියන්න පුළුවන්නේ. මේ අවුරුදු 5ට අවුරුද්දකට සැරයක් විසිරවන්න පුළුවන් නම් 5 වරක් පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. හැබැයි සුජාත අපි තේරුම් ගත යුතු කාරණේ දැන් මේ 78 දෙවන රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙත් අවුරුද්දයින් දැන් මේ සමහරව හිතනවා මේ 20 වෙනි සංශෝධන කෙටුම්පතින් තමයි මේක 4මාර තිබ්බේක අවුරුද්ද කලේ කියලා. සහ අපි තේරුම් ගත යුත්තේ මේ අවුරුදු 4මාර කියන එක මේ ලෝකේ වෙන කිසිම රටක නෑ මෙහෙම ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නම්‍ය සහ අනම්‍ය ලිඛිත සහ අලිඛිත මේ විදිහට වර්ග කිරීම තියෙනවා. ලෝකයේ කිසිම තැනක මේ අවුරුදු 4මාරක් වෙනකන් කිසිදු ආකාරයකට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැහැ. එතකොට ඇයි මේ වැනි අවුරුදු 4මාරකට මේ ආණ්ඩුක්‍රම මේ පාර්ලිමේන්තුව විසිරවා හරින්න බෑයි කියලා ඉතාමත්ම අනම්‍ය මේ සංශෝධනයක් ගෙන ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාගේ අර බෑඩ් එක්ස්පීරියන්ස් පරණ නරක අත්දැකීම් සමග විශේෂයෙන්ම ඔබට මතක ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එතුමා 2001 දී බලයටපත් වුණාට පස්සේ අග්‍රාමාත්‍යවරයා විදිහට අවුරුදු 2ක් යනකොට ඒ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා ඒක පෙරදුනා. ඒක පෙරදුනා. ඒක තමයි. ඒ ඡන්දය අතුල සිල්වා මහත්තයා කියනවා වගේම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙරදුනා. ඒක රනිල් වික්‍රමසිංහ හැරිය යුතු පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ජනතාව ඒ වෙලාවේ සහ පාර්ලිමේන්තුවේ හිටිය පිරිසක් ඇවිල්ලා විපක්ෂයේ අසුන් ගත්තා. ඒ වෙලාවේ මේ ජනාධිපතිතුමිය තීරණය කළා නෑ මේක විසිරවන්න ඕනේ කියලා. එතකොට මහමැතිවරණයට ගියාට පස්සේ මිනිස්සුත් තීරණය කළා ජනාධිපතිතුමිය හරි වැඩේ කළේ කියලා. ඒ වෙනකොට මේ අපේ රටේ නොසිටිය යුතු පාර්ලිමේන්තුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන ගියේ කියන කාරණේ ජනතාවත් මේ තීරණය කළා. මේ කාරණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳටම දන්නවා. එතුමා දන්නවා එතුමාට කාත් සමගවත් වැඩ කරන්න බෑයි කියලා. අන්න ඒ කාරණේ නිසාමයි මේ අවුරුදු 4මාරයි කියන සංශෝධනය ගෙනාවේ. එතකොට සුජාතා මේ 4මාර ගෙනාපු නිසා දැන් අපි දැක්කා බොහෝ දෙනාට නොයෙකුත් විවේචන තියෙන්න පුළුවන්. දින 52 ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාව අග්‍රාමාත්‍යවරයා කරලා මේ කිරීම සම්බන්ධයෙන් අපි බොහෝ වේදිකාවල කතා කරනවා හොඳ සහ නරක කතා කරනවා. හැබැයි මා ඔබට යෝජනා කරන්නේ ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ව්‍යවස්ථාව ගැන එතුමාට ලැබුණ උපදෙස් අනුව ඒ විදිහට අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරලා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. පාර්ලිමේන්තුව විසිරුවා හරලා මහමැතිවරණයකටයි නියම කළේ. ඒ කියන්නේ මහමැතිවරණයක් කියන්නේ ජනතාව ඉදිරියට යන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් තීරණය ලබා දෙන්න. හැබැයි දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නිසා ඔබ හිතන්න මේ රටට වුණ වාසිය. ඒක නිසානේ මහින්ද මහත්තයා විපක්ෂ නායක ධූරයේ ඉඳලා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා ජනාධිපතිවරයා බවට පත් වෙලා මේ කවුරුවත් අපි හීනෙන්වත් නොහිතපු මේ රටේ අවුරුදු 30ක යුද්ධය නැති කරන්නේ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආණ්ඩුව විසිරුවා හැරීම කළා එතුමාට ලැබුණ උපදෙස් අනුව. හැබැයි
ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව 19 වෙනි සංශෝධනයට අනුව තීරණය කළා නෑ අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවන්න බැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට සම්පූර්ණ ගෞරව දක්වමින් මා යෝජනා කරන්නේ බැරි වෙලා හරි ඒ 19 වෙනි සංශෝධනය නැතුව ඒ වෙලාවේ විසිරුවා හැරීම කළා නම් මම කියන්නේ නැහැ මහින්ද මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුවක්ම පැමිණිය හැකිව තිබුණයි කියලා. තර්ක කරන්න පුළුවන් UNP ආණ්ඩුවක් හරියන්න තිබ්බයි කියලා. හැබැයි ඒ වෙලාවේ තිබ්බ ජනාධිපති අග්‍රාමාත්‍ය ගැටුම නැතුව ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය වීමට පුළුවන්කම තිබ්බා. එසේ වුණේ නැහැ. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ කිසිදු මැතිවරණයකට යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වෙනකොටත් ඉතාමත්ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ ආණ්ඩුවක් 2018 පෙබරවාරි 10 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට පළාත් පාලන ඡන්දයක් ආණ්ඩු පක්ෂයක් පෙරදෙනවා. මම යෝජනා කරන්නේ ඒ මොහොතේ නියමිත ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට තිබුණා නම් ඊට 2019 දී පාස්කු ප්‍රහාරය ඇති වෙනවා. අපිට පේනවා පාස්කු ප්‍රහාරයේ මේ වෙනකොට පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ ජනාධිපති කොමිසමක් පවතිනවා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඒ ආණ්ඩුව කොහොමද ක්‍රියාත්මක වුණේ කියන කාරණේ අපිට පේනවා. මේ අපි මැරිලා ඉපදුණු මිනිස්සු නෙමෙයිනේ. මම යෝජනා කරන්නේ මේ 4.5 ගැන මේ කියන අයට අර ඇයි මේ මිනිස්සු අහනවා ඇයි 19 ඉඳන් 20 තුලින් ආයි 18ට යන්නේ කියලා. අර අවුරුද්දක සංශෝධනයේ තිබ්බනා මෛත්‍රී මහත්තයා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා. එහෙම වුණාම අපිට පාසු ප්‍රහාර නොසිදු වීමට ඉඩ තිබුණා. මම වෙන්නයි කියන්නේ නොසිදු වීමට ඉඩ තිබුණා. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් මම කියන්නේ අපි අපේ මේ කියවීම ලොකු පින්තූරයේ සමග දේශපාලනිකව කිය යුතුයි බොහොම මධ්‍යස්ථව. ඒ තුල අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා සුජාත. ඔව් ඔබතුමා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සඳහන් කළා. ඇත්තටම මේ 19 හොඳක් දකින්නේ නැහැ කියන කාරණයට ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කළා. ජනතාවත් ඒ සමග එකග වේවි. නීතිඥ අතුල සිල්වා මහතා ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති. ඔබතුමාලා දැන් 19 මේ කතා බහ කිරීමේදී 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා බහ කිරීමේදී අප දන්නවා දැන් 2015 අගෝස්තු මහමැතිවරණය තුලදී තමයි මේවට යම් කාරණා ගොඩ නැගුණේ. දැන් මේ එකතු වුණු පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුත් මේකට සහයෝගය දුන්නා. එක්කෙනයි මේකට අකමැත්ත ප්‍රකාශ කරේ. ඉතින් ඒ තුලත් යම් ආකාරයකට ඇයි හැමදෙනා මේකට හොඳයි කිව්වේ? ඔව් ඇත්තටම ඒ වෙලාවේ අපි දන්නේ ඔහුන් මොන කාරයෙන් ඒ වෙලාවේ සහයෝගය දුන්නද කියලා. නමුත් ඉන් පසුව ඔහුන් කතා කරේ ඔහුන් බලාපොරොත්තු උනායි කියලා ඒත් එක්කලා 20 වෙනි සංශෝධනයකුත් එයි කියලා. එතකොට ඔහුන් යම්කිසි රැවටීමකට ලක් වුණා කියන කාරණය තමයි ඒ අවස්ථාවේදී නියෝජනය කරපු മന്ത്രിවරුන් කිව්වේ. නමුත් ඊළඟට මේ ඇත්තටම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී මේකේ මේ පුංචි එකතු කිරීමක් කියනවා නම් අපි කරවට මේක ප්‍රායෝගිකව කොළවල ලස්සනට තිබ්බට භූමිය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න යාමේදී ඒ තියෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න බෑ. දැන් මේකේ ප්‍රධාන විදියට ප්‍රධාන තනතුරුවට පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවක් මගින්නේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන ගත්තොත් අපි හැමෝම දන්නවා මේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය අග්‍රාමාත්‍යවරයා ඉන්නවා, කතානායකවරයා ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා ඉන්නවා. ඊළඟට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු තවත් මේකේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා ජනාධිපතිතුමා නියෝජනය කරන්න පත් කරන. ඊළඟට තව 5 දෙනෙක් පත් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2 දෙනෙක් සහ පාර්ලිමේන්තුවෙන් පිටත 3 දෙනෙක් වෙන විදිහට ඒක පත් කරන්න ඕනේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එක්ගතාවෙන්. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතන්න මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එක්ගතාවෙන් 5 දෙනෙක් පත් කරන්න තිබ්බයි කියලා. ප්‍රායෝගිකව පත් කරන්නට බෑනේ. ඒතර අවුරුද්දක් විතර මේක පත් කිරීම ඇදෙනවා රට ඇන හිටිනවා. පත් කිරීම නිලධාරීන් පත් කරන්න බෑ. පොලිස්පතිවරයා ආමුදා හිස්තැන් බින්දුත් ඒවා පත් කරන්න බෑ. රට ඇන හිටිනවා. දැන් ඒගොල්ලෝ මොකද්ද මේකට කරේ? ඒගොල්ලෝ කරේ විපක්ෂ නායක ධූරේ එවකට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂයට නෙමෙයි දුන්නේ. Tamanට අවනත කෙනෙකුට විපක්ෂ නායක ධූරේ දුන්නා. ඒතර Tamanට අවනත කෙනෙකුට විපක්ෂ නායක ධූරේ දීලා මේ කාරණේ ඉටු කර ගන්නවා. එතකොට මේ මම එකයි කියන්නේ මේකේ මේ කොළවල තියෙන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වුණේ දිගින් දිගටම 19 වෙනි සංශෝධනයේ යටතේ සිද්ධ වුණේ මේ ක්‍රියාන්විතයේ මේ කොළවල තියෙන කාරණේ නෙමෙයි. ඒකට වෙන දේශපාලන උපක්‍රම පාවිච්චි කරමින් තමයි කරේ. ඒ උපක්‍රම පාවිච්චි කරමින් මේ ක්‍රියාත්මක කිරීම කොයි හරි වෙලාවක පුපුර යනවා. ඒ පුපුරවා යාම තමයි
අන්තිමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට වෙන්නේ ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න කීප දෙනෙකුට කතා කරලා විපක්ෂයේ ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරයේද බාර ගන්න කියලා ආරාධනා කරන්න සිද්ධ වෙන්නේ ඒ පුපුරවා යාම සහ තවදුරටත් මේක ඉදිරියට යන්නට බෑයි කියන තැනට වැටුණා ඊට පස්සේ ඒ වගේ වුණ ආණ්ඩුවත් ආපහු පාරක් බලහත්කාරයෙන් එකට බැඳිලා මේ ව්‍යවස්ථාමය ප්‍රශ්න නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න මේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි නීතිය හදන්නේ. එතකොට මේ ව්‍යවස්ථාවේ තියෙන දේ තමයි නිර්වචනය වෙන්නේ. ඒතකොට වරද තියෙන්නේ නඩු තීන්දුවේ නෙමෙයි. වරද තියෙන්නේ 19 වෙනි සංශෝධනයේ. ඒ පාර්ලිමේන්තුවට යන්න බෑ. ඒ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අපේ ලලිත් වියුම්පෙර මැතිතුමා මතු කරපු ආකාරයට එකට යන්න බෑ. එකට යන්න බැරි දෙන්නේ දෙපැත්තකට යන දෙන්නෙක් එකට කරලා පාලනය කරන්න දුන්නායින් පස්සේ තව අවුරුදු එකමාරක් එකට යන්න කිව්වයින් පස්සේ ඒක ප්‍රතිඵලය තමයි අර පාස්කු බෝම්බ ප්‍රහාරය කියලා කියන්නේ. එතකොට ආරක්ෂාව සම්බන්ධයෙන් එන උපදෙස් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කතා කරලා ආරක්ෂක ඇමතිවරයාත් එක්කලා කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එකට ඉඳගෙන කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවම තත්ත්වේවත් නැත්තම් ඒකේ හානිය වෙන්නේ කවුද? රටේ ජනතාවට ප්‍රශ්න වෙන්නේ. ජනතාවගේ ජීවිත නැති වෙන්නේ. ජනතාවගේ ආරක්ෂාව නැති වෙන්නේ. ජනතාවගේ සංවර්ධනය නැති වෙන්නේ. ඉතින් ඒක තමයි මේ කොළවල මොනවා තිබ්බත් මම කියන්නේ මේ 20 වෙනි සංශෝධනයේ අපි අලුතෙන් ගේන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ හැමදේම මේ පොළව තුල පැල කරන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. වචන පොත්වල තියෙන දේවල්, කොළවල තියෙන දේවල් නිර්වචන නෙමෙයි. ඒවා ප්‍රායෝගික භාවිතයක් බවට පත් කළ යුතු කාරණයක් වෙනවා. එහෙම ප්‍රායෝගික භාවිතයක් බවට පත් කරන්න බැරි දේවල් ව්‍යවස්ථාව විදිහට තිබීම කොච්චර අහිතකරද කියන කාරණේ තමයි මේ 19 වෙනි සංශෝධනයත් එක්කලා තිබ්බ පාලනය තුල අපි දැක්කේ. ඔව් දැන් ඔබතුමාලා කියන විදිහට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුණු තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා තමයි 20 වෙනි සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය පවතින්නේ. දැන් ඔබතුමාලා මොනවද ඇත්තටම මේ දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතක් වශයෙන් දැනට පවතිනවා. ඒට යෝජනා කරලා තිබෙන සුබවාදී දේවල් මොනවද ඔබතුමාලා? ඇත්තටම 20 වන සංශෝධනයත් එක්කලා සිද්ධ වෙන්නේ 19 වන සංශෝධනයේට කලින් රට තිබ්බ තැනට 10 මේ 70 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 පාරක් සංශෝධනය කරානේ. එතන දක්වාගෙන ඒම. එතකොට මේකෙන් අලුතින් ලොකු දෙයක් හඳුන්වා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතෙන් දැන් විශ්ලේෂණය කරන ගොඩාක් කට්ටිය කියනවා මේක වෙන ආකාරයකට ජනාධිපතිතුමාට බලතල ලබා දීමක් එහෙම නැත්නම් වෙනත් විදිහකට යම් මර්ධනකාරී තත්වයකට උදව් උපකාර කිරීමක් එහෙම කියලා. ඒ පාර්ශවයන්ට දෙන්න තියෙන ඍජුම කාරණේ තමයි මෙතෙන්දි මේ 18 වෙනි සංශෝධනයට කලින් තිබ්බ එකකට වඩා වෙනස් දෙයක් ගේන්නේ නැහැ. මේ 20 වෙනි සංශෝධනය වගින් වෙන්නේ 18 වෙනි සංශෝධනය දක්වා රට තිබ්බ තැනට ගමන් කිරීම. ඒතර අපි විශ්වාස කරනවා ඒක නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දෙන්නට ඕනේ හොඳම තැන. අනිවාර්යයෙන්ම මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා රට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙද්දී ඒක විවාද කළ මොකද ජනාධිපති නීතිඥ රමේෂ් සිල්වා මැතිතුමා නීති ශාස්ත්‍රයේ ඉන්න හැමෝම පිළිගන්නා නීති විශාරදයෙක් ඉතින් එතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ජනාධිපති නීතිඥවරුන් ඒ වගේම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් යුක්ත හැමෝටම පිළිගන්න පුළුවන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුව වසරක් විතර කාලයක් හෝ ඊට අඩු කාලයක් තුළ කටයුතු කරයි. කටයුතු කළා මේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යෝජනා කරයි. පාර්ලිමේන්තුවේ ඒක විවාද වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ ගැන නිර්වචන ඉදිරිපත් වෙයි. ඉදිරිපත් වෙලා අන්න එතෙන්දී වඩාත්ම ගැළපෙන එක. මොකද මේක බැලුවත් 78 කියලා කියන්නේ කාලය විදිහට බැලුවත් දැන් පැරණිනේ. ඒක නිසා මේක අලුත් වෙන්නට ඕනේ. ඒතර අලුත් වීමේදී අපිට මේ සුබදායක දේවල් සියල්ල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරන්න වැදගත්ම දේ තමයි අපේ මතය මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක් විය යුතුයි. රටේ සංවර්ධනයේට ඉදිරි ගමන් මාර්ගවලට බාධාවක් නොවන ව්‍යවස්ථාවක් නෙමෙයි ඒක උත්ප්‍රේරණය කරන ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් කොවිඩ් වසංගතය වගේ දෙයක් එන්න පුළුවන්. මේක එක කාරණයක් මේ අපි පාලනයේ මේ රටේ ජනාධිපතිතුමා සහ ඒ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සියලු දෙනා එකතු වෙලා මහා විශාල කාර්යයක් කරා මේක මර්ධනය කරන්න අනිත් රටවලට සාපේක්ෂව අපි ඉහළ ප්‍රශස්ත මට්ටමකට ආවයි මර්ධනය කරන්නේ. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ව්‍යසනයන් එන්න පුළුවන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ නීතිය තියෙන්නට ඕනේ ඒවට මුහුණ දෙන්න. ඒක ආවයින් පස්සේ කරන්න ඕනේ දේවල් වලට බාධාවක් වෙන්නට බෑ. ඒක නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ප්‍රායෝගික ඒ වගේම ඒ අවශ්‍ය ලෝකයේ දියුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා ඒවා ලබා දෙනවා වගේම ප්‍රායෝගිකව බිම තුල ක්‍රියාත්මක විය හැකි ව්‍යවස්ථාවක් වෙන්නට ඕනේ කියන කාරණය තමයි තියෙන්නේ. ඔබගේ ප්‍රශ්නයට දෙන කෙටිම පිළිතුර තමයි මේකේ අලුත් දෙයක් ගේන්නේ නැහැ. මේ ගේන්නේ
19 තියෙන බාධාවන් එක්කලා මේක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනකල් යන්න බැරි නිසා ඒ බාධාවන් ටික අයින් කළා පෙර තිබ්බ තත්වයට ගෙනියලා ව්‍යවස්ථාවක් එනකල්. මොකද අපිට බලාගෙන ඉන්න බෑ. දැන් ජනාධිපතිතුමා පත් වෙලා මාස 8ක් ගිහිල්ලා කොවිඩ් වසංගතයක් තිබ්බා. ඒකත් එක්කලා. ඉතින් ඒක නිසා මේ රටේ සංවර්ධන කාර්යයන් නොකර බලාගෙන ඉන්න බෑ. කම දෙවුන මතු කරන රට ආර්ථිකමය වශයෙන් සහ ආයතනමය වශයෙන් වැටලා ඉන්න තත්ත්වේ. ඉතින් ඒකෙන් ගොඩ එන්නට ඕනේ. ඒකට තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා ඉවරනකල් බලාගෙන ඉන්න බෑ. අර යහපාලන ආණ්ඩුව කරා වගේ FCID එක දාගෙන මේ රූපවාහිනී මේ සංදර්ශන පවත්වමින් අවුරුදු 5 ගත කරන්න බෑ. වැඩ කරන්න ඕනේ. ඉතින් වැඩ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකල් වැඩ කරන්න තියෙන බාධාවන් ටික ඉවත් කර ගැනීම තමයි 20 වෙනි සංශෝධනයෙන් සිද්ධ වෙන්නේ. ඔබ රැඳී සිටින්නේ බ්‍රහස්පතින්දා සුභාරතී සමගින් අද අප සාකච්ඡා කරන්නේ 19 20 සහ අලුත් ව්‍යවස්ථාව සමග ජනතා අපේක්ෂාවන් පිළිබඳවයි. මේ සාකච්ඡාවට අපත් සමග රැඳී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ ලේකම්, එවැගේම ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා මහතාත්, එවැගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ මාධ්‍ය සම්බන්ධීකාරක, එවැගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතායි. දැන් මේ සාකච්ඡාවේදී මතුණු කාරණයක් තමයි මේ දැන් 19 අපට එපා, ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රට තුළ ස්ථාපිත විය යුතුයි කියන කාරණේ. අප දන්නවා දැන් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ව්‍යවදායකේ ව්‍යවස්ථාදායකේ සහ අධිකරණ කියන කාර්යයන් ඉදිරියට අරන් ගිහිලා අතුලද සිල්වා මහතා කිව්ව විදිහට රට සංවර්ධනය කරා නව ව්‍යවස්ථාවක් අනුව ගමන් කිරීම. දැන් මෙවැනි කාරණාත් එක්ක බැලුවහම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති නීතිඥ ලලිත් පියුම් මහතා, දැන් විශේෂයෙන්ම මේ කාරණාත් එක්ක අප දැන් මේ ජනතාව බලයක් ලබා දීලා තිබෙනවා, 3/2ක බලයක්. මේ කාරණාත් එක්ක ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීමට අපට තිබෙන බාධාවන් මොනවද? මම හිතන්නේ ඔබ හරියට මේක ඔළුවෙන්ම අල්ලගත්තා. මේක ඔබ ඔය වචනේ තමයි මේ සුජාතා ඉතාමත් වැදගත්. මේ ජනතා අපේක්ෂාවන් මේ වෙලාවේ මට පේනවා ඇවිල්ලා මේ සෝෂල් මීඩියා වලයි පුදුමාකාර විවේචනතෝයක් ගේන්නේ. හැබැයි ජනතා අපේක්ෂාවන් කොතනද තියෙන කියන කාරණේ කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. ඊයේ මට ඕස්ට්‍රේලියාවේ ඉඳන් මගේ මිත්‍රයෙක් කතා කරලා කියනවා මං ලංකාවෙන් ඉන්න මිනිස්සුන්ට අපි වුණත් පිටරට ඉන්නකොට ලංකාව ගැන තියෙන පින්තූරේ ලොකුවට පේනවා. ඒක මං කියන නරකයි කියනවා නෙමෙයි. කියනවා ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරයා විදිහට පත් වෙලා දැන් මේ මාස 9ට මාස 9න් මේ කොරෝනා එක්ක යුද්ධයක් කරගෙන ගියේ. හැබැයි මේ මට්ටමට මේ රට තියාගත්තා නම් කොරෝනා නැතුව තිබ්බනම් කොහොම දෙයක් කරයිද කියලා. මම කියන්නේ මේ සාමාන්‍ය සාමාන්‍ය විදිහට හිතන මිනිස්සෙක් හිතන දෙයක්. ඒ වගේම තමයි අපි දැක්කා ඔය ජනතා අපේක්ෂාවන් ගැන කියනකොට මේ සුජාතා දැන් 2010 මහින්ද මහත්තයා 2010 ජනවාරි 26 වෙනිදා ජනාධිපතිවරයා බවට පත් වෙනවා 158ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන. ඒ වෙලාවේ ගොඩක් අය 2010 ජනාධිපතිවරණය 2019යි 2020යි සංසන්දනය කරනවා. 2010 මහින්ද මහත්තයාට මම හිතන විදිහට නම් මේ රටේ මහ ජනතාව පෝලිම් ගහිලා ගිහිල්ලා ඒ විදිහට 158ක ඡන්දයක් ලබා දුන්නේම එතුමා අවුරුදු 460කට පස්සේ මේ රට 6 වෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් පස්සේ ඒකත් ඡත්‍රයකට එක්සේසත් කරපු නිසායි. ඒකලුගුඩ සැලකීමට. ඊට පස්සේ 144කට පාර්ලිමේන්තුවක් නිර්මාණය කළා. හැබැයි අමතක කරන්න එපා. අපේ අමතක කරනවා ඒ පාර්ලිමේන්තුවේ හකීම් මහත්තයලා, බදියුද්දීන් මහත්තයලා මේ සියලුම දෙනාත් ඇතුළු ආව පාර්ලිමේන්තුවක්. හැබැයි ඔබ හිතන 2019 නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය මහත්තයා බලයට පත් වෙන්නේ කොහොමද කියලා? අර වගේ මේ කළගුණ සලකන්න තුන්නේ ඡන්දයක් නෙමෙයි. යහපාලනය ගැන කලකිරීම හරි. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන් එතුමා සම්බන්ධයෙන් මේ රට අලුත්ම ඉසව්වකට අලුත් මානයකට නව දිශාවකට ගෙනියයි කියන දැඩි විශ්වාසයක් දැඩි අපේක්ෂාවක් තිබුණා. ඒ නිසා තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට වැඩි ඡන්ද ලක්ෂ 14ක් ලබා දුන්නේ. ඡන්ද ලක්ෂ 14ක් විශාල ඡන්ද ප්‍රමාණයක්. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් නම් මහමැතිවරණයක් තියෙනකොට කොහොමත් ඒ ජනාධිපතිතුමනි දෙන පක්ෂයේ දිනීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ රටේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් කිසිම කෙනෙකු හිතුවේ නැහැ
මේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මම මේ සමානුපාතික නියෝජන ක්‍රමයක්ම කියලා මම කියන්නේ සමානුපාතික දිස්ත්‍රික් පාර්ලිමේන්තු ක්‍රමයක් කියලා තමයි මට නම් කියන්න පුළුවන්. මේ ක්‍රමය යටතේ 3-2ක් ලැබෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් ඉතා පැහැදිලිව දන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධයෙන් සමහරු කියනවා මේකේ හොඳ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ප්‍රතිමූර්තියක් කියලා. මම නම් ඒක නෙමෙයි කියන්නේ. මම කියන්නේ එතුමා හොඳ UNP කාර්යයක විදියට දැනගෙන හිටියා. දේශපාලනය සහ මහමැතිවරණ හොඳට විශ්ලේෂණය කරලා ඔය 65 70 මැතිවරණ අරගෙන බැලුවොත් පේනවා ඒ ඡන්දවල හැසිරීම කොහොමද කියලා. 70 සමගි පෙරමුණ ඡන්දය මේ සමගි පෙරමුණ ආණ්ඩුව හදනකොට 3-2ක හැබැයි UNP ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරට කර සටනක් තිබ්බේ ඡන්ද ප්‍රමාණය විදියට ගත්තා. ඒ නිසා මේ UNPෙන් තොරව සමානුපාතික නියෝජන ක්‍රමේ ආණ්ඩු පිහිටුවීමේ උවමනාවක් තමයි තිබ්බේ. හැබැයි 2020 වෙනකොට මේ මහ මැතිවරණයේදී අගෝස්තු 5 වෙනිදා මේ රටේ මිනිස්සු ගිහිල්ලා ඡන්දෙ දෙන්නේ නැහැ. කවදාවත් හිතුවේ නැහැ දැන්. හැබැයි මම හිතන්නේ දේශපාලනේ මේ රටේ හරියටම කියනවා නම් උඩින්ම ඉන්න බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒකනේ එතුමා ඇවිල්ලා අගෝස්තු මට දවස මතක නැහැ පළවෙනිදා හෝ ජූලි 31 වෙනිදා විතර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වමින් එතුමා කිව්වා අපිට 130-35 නම් ෂුවර්. ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි මේ වුවමනා කරන සංශෝධන නියමාකාරයෙන් කිරීමට නම් අපිට 3-2 ලබා දෙන්න කියලා. මේ රටේ මිනිස්සු ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලබා දුන්නා. ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලබා දුන්නා මේ රටේ මිනිස්සු. මේ රටේ මම එදා මං කඩවත ඉඳන් කොළඹට මේ වාහනෙන් එනකොට ඔය ඡන්ද පොළවල් වල පල්ලිවල පන්සල්වල පාසල්වල පොලිමේ ගිහිල්ලා ඡන්ද දැම්මේ. දැන් 2010 මහමැතිවරණයේදී 61%යි ඡන්ද දැම්මේ අප්‍රේල් මාසේ. හැබැයි මේ අගෝස්තු මාසයේදී ඒක 70%කට එහා ගියා. මොකද මිනිස්සුන්ට උවමනාව තිබ්බා ඒ ඉල්ලීම සහ මහින්ද මහත්තයා අතුලට සිල්වා මහත්තයා ඉතා පැහැදිලිව කිව්වා වගේ එතුමාගේ ඔබ මේ නිවසේ ඉඳන් සුභාරතිය බලනවා නම් මහින්ද මහත්තයා එවපු ලීෆ්ලට් එක එහෙම නැත්නම් කොළ කෑල්ල අරගෙන බලන්න මහමැතිවරණය වෙනුවෙන් සෑම නිවසකටම ගියා ලංකාවේ. එතුමා ඉතා පැහැදිලිව කියනවා 3-2 ලබා දෙන්න මේ කියන සංශෝධන කරන්න කියලා. එතකොට මම කියන්නේ දැඩි අපේක්ෂාවක් නෙමෙයි. මේ පාර මේ 3-2 ලබා දුන්නේ කප්පරක් බලාපොරොත්තු වුණේ තියාගෙන මිනිස්සු. ඒ නිසා මේ දැන් අපි තේරුම් ගත යුතු කාරණය මේ සංශෝධනයෙන් අවුරුදු 5-6 කරලා නැහැනේ. අවුරුදු 5යි තියෙන්නේ. ඒකිනුත් දැන් අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. අවුරුද්දක් ගිහිල්ලා. එතකොට ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම යටින් තියෙන්නේ මොකද්ද? වැඩ කරන රටක්. අර විතුමා හිතා පැහැදිලිව කිව්වා FCID දාගෙන කොමිසම් දාගෙන මේ සංදර්ශන පවත්වන රටක් නෙමෙයි වැඩ කරන රටක් නිර්මාණය කරන්නයි මේ රටේ මිනිස්සුන්ගේ අපේක්ෂාව. එතකොට ඒ අපේක්ෂාවට සරිලන්න ශක්තිමත් කිරීම තමයි කළ යුත්තේ. මෙතන 19 වෙනි සංශෝධනය තුල මේ වැඩ කරන රටක් නිර්මාණය කරන්න පුළුවන් කරන හැකියාව ලබා දීලා නැහැ. සම්පූර්ණ අශක්තිතාවයන් හදලා තියෙන්නේ. ඉතින් සහ අපි තේරුම් ගත යුතු කාරණය මේ සුජාතා මේ 20 වෙනි සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ මේ හැමදාම තියෙන්න නෙමෙයි. මම කියන්නේ මේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අණ්ඩ දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. අණ්ඩ දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි දැන් ගයක් හදනවා කියමුකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගයක් විදිහට ගමුකෝ. එතකොට තනි තට්ටුවේ ගයක් හදන්නයි මේ 78 දෙවන රජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම ඒ කාලයට ගැලපෙන විදිහට ඒක ඉතා හොඳ දේවලුත් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තනි තට්ටුවේ නිවසක් නිර්මාණය කිරීමට අත්තිවාරමක් දැම්ම. ඒ උඩ මහල් මේ අනවශ්‍ය මහල් 17ක් 18ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අර අත්තිවාරමට අර පදනමට දරා ගන්න පුළුවන්ද? මං කියන්නේ 18 ඇවිල්ලා මේ 19 කියන්නේ ඒ මහල් 18 වලින් ස්විමින් pool එකකුත් ඇවිල්ලා ගැහුවා. ඉතින් ස්විමින් pool එකක් දරා ගැනීමට කොහොමදත් පුළුවන් කමක් නැහැ. ඉතින් මේ 20න් කරන්නේ ස්විමින් pool එක කඩලා දාලා අඩුතරමේ අලුත් ව්‍යවස්ථාවක් අලුත් නිවසක් අලුත් අත්තිවාරමක් නිර්මාණය කරනකම් මේ වැඩ කරන්න පුළුවන් හුස්ම ගන්න ඉඩක් නිර්මාණය කරන්න. මොකද ඔබ ඉතා පැහැදිලිව කිව්ව විදිහට ජනතා අපේක්ෂාවන් තියෙන්නේ ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා මේ
ඇවිල්ලා මේ රට අලුතෙන් මේ රටේ අනාගත පරපුරට උවමනා කරන සංවර්ධිත විනයගරුක ජාති මාමක දේශය මේ රට තුළ නිර්මාණය කළයි කියලා. ඒ වෙනුවෙන් මම කියන්නේ මේ දේවල් දැන් අනික ඒකට මේ රටේ මිනිස්සු බලය ලබා දීලා තියෙන්නේ. දැන් අතුල සිල්වා මහත්තයා සමාවෙන් මම වැඩියෙන් කතා කරනවා නා. දැන් අතුල සිල්වා මහත්තයා කියපු විදිහටම මේ 19ට අතිස්සුවා කියලා කියනවා. මම කියන්නේ 19ට ජනාධිපතිවරයෙක් පත් කිරීම විතරයි මේ ඒ වෙලාවේ ජනාධිපතිවරයා වීමට පමණයි මේ මෛත්‍රීපාල මහත්තයාට ඡන්දෙ දුන්නේ. හැබැයි අනීතිකව ඒවල අග්‍රාමාත්‍යවරයෙක් පත් කරනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුවේ හිටිය මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වය මෛත්‍රීපාල මහත්තයාට යාම නිසා නායකත්වයට අවතුනත වෙමින් සහ සද්භාවයෙන් මම හිතනවා බොහෝ දෙනා සද්භාවයෙන් හිතන්නේ නැති මේ වෙලාවේ අපිව ප්‍රතික්ෂේප වෙලා සිටින්නේ. මේ වෙලාවේ අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ UNP ප්‍රමුඛ ඒ මතවාදයේ සමග. ඒ නිසා අපි ඒගොල්ලන්ටත් වැඩ කරගෙන යන්න ඉඩක් ලබා දිය යුතුයි කියලා. මොකද මේ රටේ මිනිස්සු හිතනවා නම් දැන් ජනමාධ්‍යමතුමා කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා මම දැක්කා මේ දිනක ප්‍රකාශ කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇවිල්ලා ආයාචනයක් ඉල්ලීමක් කළයි කියලා මේ 19 සංශෝධනයට වැඩ කරගෙන යන්න අවස්ථාව ලබා දෙන ඒ වෙනුවෙන් උදව් කරන්න කියලා. මම කියන්නේ ඒක නරක නැහැ. දැන් මේ වෙලාවේ දැන් මේ UNP දැන් මේ වෙලාවේ මොකද්ද කළේ? දැන් ගෝඨාභය මහත්තයා ඇවිල්ලා කිව්වා මට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න. කවදාද කිව්වේ? නොවැම්බර් 16 ඡන්දේ ජනාධිපතිවරයා බවට පත් වෙලා 17 18 වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර කුමාර දිසානායක මහත්තයාට කිව්වා මට වැඩ කරගෙන යන්න අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ. ඒකට අපිට 3න් 2ක බලය ඕනේ. ඒ නිසා ඕගොල්ලෝ සියලුම දෙනා එකතු වෙලා 3න් 2ක බලය ලබා දීලා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරමු කියලා. එතකොට මේ රටේ මහ ජනතාවට උමනා වෙලා තිබ්බනේ ගෝඨාභය මහත්තයා අලුත් පාර්ලිමේන්තුවක් යන්න. හැබැයි මේ 20 වෙනි කෙටුම්පතට මේ විරුද්ධව කෑ ගහන පිරිස් ඒකට කැමති වුණාද? ඒ වෙනුවෙන් සද්භාවයෙන් ඉදිරිපත් වුණාද? නෑනේ. ඊටත් පස්සේ ඇවිල්ලා දැන් කොරෝනා වසංගතයේ කාලෙත් කිව්වනේ මිනිස්සුන්ගේ මලමිනීම අතිනුයි මේ ඡන්ද කරන්න යන්නේ කියලා. මම අපේ ගොඩක් දේවල් කියන්න පුළුවන් සුජාත. හැබැයි මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. අපි මේක තීරුම් ගත යුතුයි. ඔව් නීතිඥ අතුලද සිල්වා මහතා දැන් අප දන්නවා 2015 ඒ පත්තුණු යහපාලන රජයේ විශේෂයෙන්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා ඒකට ජනතා අදහස් අරගෙන විවිධ පාර්ශවයන්ගේ අදහස් අරගෙන ඒක ජනතාව වෙතටත් රැගෙන ගියා. දැන් ඔබතුමාලටත් අවස්ථාවක් ලැබිලා තිබෙනවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නට. ඒ සඳහා ඔබතුමා සඳහන් කළා මේ සඳහා කමිටුවක් පත් කරලා තිබෙනවා කියලා. දැන් මේ සඳහාත් විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ජනතාවගේ සහාය දැන් ඒ අයගේ අදහස් උදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ කාරණා කොහොමද ඉදිරියට සිද්ධ වෙන්නේ? ඇත්තටම ඒක තමයි. දැන් මේ 20 වෙනි සංශෝධනයේ ගෙනාපු එක විතරක් නෙමෙයි මේකේ තියෙන මම හිතන්නේ අපේ ප්‍රගතිශීලීම කාරණේ සහ හොඳම පියවර තමයි 20 වෙනි සංශෝධනයේ එකපාර දැමීම පමණක් නෙමෙයි කරේ. 20 වෙනි සංශෝධනයේ ගේන එකට සමාන්තරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ඒකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපනය කරනු ලැබුවා. ඒ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙන ප්‍රායෝගිකත්වයේ ගැන විශාල දැනුමක් තියෙන මේ සම්බන්ධයෙන් නිතරම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටිය නීතිඥවරුන්ගෙන් සහ මේ සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ඉන්න මහාචාර්යවරුන්ගෙන් සමන්විත විවිධ ජනවර්ග නියෝජනය කරන සියලු දේවල් තියෙන කමිටුවක් පත් කරේ. කමිටුව සම්බන්ධයෙන් අපේ විශාල ප්‍රසාදයක් තියෙනවා. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ විදිහට මෙතෙන්දි කියන්නේ අපි ඒකට ලොකු සහායක් දෙන්නට කටයුතු කරනවා. මොකද ප්‍රායෝගිකව අපි දන්නවා මේ කමිටුවට ගම් වලට ගිහලා ගමේ මිනිස්සුත් එක්කලා කතා කරලා තොරතුරු අදහස් ලබා ගැනීමේ හැකියාව නැහැ. අපි මීට කලින් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදිහට ගම සමගම පිළිසඳරක් කියලා වැඩ පිළිවෙලක් කරා. ඒ වැඩසටහනේදී අපි රටක ආණ්ඩු බලය ආවයින් පස්සේ කොහොමද රට පාලනය කරන්න කියලා ඒ කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරගන්න අවශ්‍ය පදනම සකස් කරගත්තේ ජනතාවත් එක්කලා කතා කරලා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් විදිහට එතුමාගේ නායකත්වයෙන් අපි ගම්වලට ගිහිල්ලා සාකච්ඡා කළා. ඒකෙදි විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්ක සහ ඉංජිනේරු සංගමයේ සියලු එක්ක කට්ටිය එක්කලා එකතු වෙලා නීතිඥ සංවිධානයේ විශාල කාර්යභාරයක් කරා. ඒ විදිහටම අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙනවා ගමට ගිහිල්ලා ගමේ ජනතාවගේ අදහස් ලබාගෙන ඒ අදහස් sannivedanaya කරන්න අර විද්වත්
කමිටුවට. මං හිතන්නේ අද වෙද්දී අපේ අදහස් දක්වනවා වගේම රටේ ජනතාව තමන් පාලනය වෙන්නේ මේ ව්‍යවස්ථාව බිම තුල. මම කියන්නේ අපේ මතය තමයි මේ ව්‍යවස්ථාව විදියට මේ කොළේ මුක වුණත් මේක බිම තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ජනතාව බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක රටේ නීතියේ. ජනතාව බලාපොරොත්තු වෙනවා තමන්ට සුරක්ෂිත රාජ්‍යයක් බිහි කරගන්න. ඒක තමයි වැදගත්ම දේ. සුරක්ෂිත රාජ්‍ය අපි හැම වෙලෙම කියන්නේ සුරක්ෂිත රාජ්‍යයක් නැත්නම් ඒ සුරක්ෂිත නොවන රාජ්‍යයක් සංවර්ධනය වෙන්නේ නැහැ. ඒක අපි දැක්කා. පළවෙනි පහුගිය අවුරුදු 4-5 ඇතුළත මේක බිඳ වැටෙන්න යන්නේ පොඩි කාලයක්. අපේ පිරිසු යුද්ධය ඉවර කළා සැනසුම් සුසුම් හෙළලා සංවර්ධනය ගිහිල්ලා බොහොම ටික කාලයක් ගියේ. නමුත් ඒ සුරක්ෂිතභාවය කියන එක බිඳ වැටෙනවා. මට මතකයි ඒ මැතිවරණයේදී මේ වේදිකාවල ප්‍රකාශ වෙච්ච වැදගත්ම කාරණයක් වුණා ආය කවදාවත් මේ රටේ බෝම්බ පුපුරන්නේ නැහැ. ඕවා මේ බොරු බිල්ලෝ. මේ බොරු බිල්ලෝ පෙන්නලා ආය මේ ත්‍ස්තවාදය ඇති වෙයි කියලා බොරු බිල්ලෝ පෙන්නලා තමයි මේ බලය ගන්න යන්නේ කියලා එහෙමයි කිව්වේ. නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සියලු කාරණාවන් බිම තුලම මේ බොරුවක් බවට පත් වෙලා සහ බිම තුලම සුරක්ෂිතභාවය සම්බන්ධ අවශ්‍යතාවයක් කර අපේ ජේස්ත්‍රීදින් දලිත් පෙරමැතිතුමා කිව්වා වගේ මිනිස්සු පොලිමේ ගිහිල්ලා ඡන්දෙ දීලා 3න් 2ක් දෙනවා. ඒ තරමට මිනිස්සුන්ට සුරක්ෂිත රාජ්‍යයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවය, මේ රට සංවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය, ඒ සම්බන්ධයෙන් විධායක ජනාධිපතිතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය ඒව ජනතාව තුළ තියෙන මිනිස්සු මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ අපි ඉටු කරන්නට ඕනේ. මේ රටේ ජනතාව මේ ඡන්ද දෙකකදී මේ විශාල බලයක් ලබා දීලා තියෙන්නේ සුවිශාල බලාපොරොත්තු තියාගෙන. ඉතින් ඒ බලාපොරොත්තු ඉටු කිරීමේ විශාල වගකීමක් තිකරු ජනාධිපතිතුමාට මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුපක්ෂ කණ්ඩායමට කැබිනට් ඇමතිවරුන්ට ආයතනවල ඉන්න සභාපතිවරුන්ට ලේකම්වරුන්ට මේ සියලු දෙනාට තමන්ට වගකීමෙන් මිදෙන්න බැරි ලොකු මේ බරක් තියෙනවා, ලොකු වගකීමක් තියෙනවා. ඉතින් අන්න ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි කරගන්නට ඕනේ. ඒ වෙනකල් තියෙන බාධාවන් ටික ඉවත් කරන්න තමයි 20 ගේන්නේ. 20ත් එක්කලා අපි ලොකු වේගයෙන් යන්න ඕනේ. මම එක විනාඩියක් අරගෙන උදාහරණයක් ගත්තොත් ලංකාවේ දැන් විදුලි බල මණ්ඩලය දවසකට මිලියන 250ක් පාඩුයි කියලා කියනවා. මොකද්ද මේකට හේතුව? මේ අවුරුදු 5 ඇතුළතම අලුත් විදුලි ජන්න බලාගාරයක් ඉදි කරලා නැහැ. 2015 දී ලංකා විදුලි බල මණ්ඩලය ලාභයි. අවුරුදු 5 ඇතුළතම අලුතින් විදුලිය ජනනය කරන බලාගාර ඉදි කරන්නේ නැහැ. එතකොට අර ඩීසල් වලින් යන ඉතා වැඩි පිරිවැයකට මිලදී ගන්න ලබනවා. ඒතර මේ මිලදී ගන්න තත්වයට පත් වෙලා තියන්නේ ඇයි? එකක් මේකට විවිධ කරුණු කියනවා. නමුත් පළවෙනි කාරණේ මේකට සංවර්ධනය නොවෙච්ච එකනේ. සංවර්ධනය නොවීමේ ප්‍රතිඵලයක් විදිහට විශාල මේ හානිදායක දෙයක් බරවා කකුලක් ඇදගෙන යන්න තත්ත්වයට එනවා මේ ලාභ ලැබුව ආයතන. මේ වගේ ලංකාවේ විග්‍රහයක් කරලා බලන්න ලංකාවේ 2015ට කලින් ලාභ ලැබපු සහ බොහොම ඉදිරියට ගිය ආයතන කීයක් 2015යි 2020 අතර පාඩු ලබන ආයතන බවට පත් වුණාද කියලා. ඒවට හේතු සාධක වෙච්ච කරුණු මොනවද කියලා. ඒවා විග්‍රහ කරලා බලන්න ඕනේ. මං කියන FCID එක වගේ කවුරු ඒවා නීතිය ක්‍රියාත්මක ආයතන CID එක ඒගොල්ලෝ කරයි. ඒව කරන්න නෙමෙයි. කරන්නට ඕනේ එතනින් ඉගෙනගෙන මේවා නැවතත් යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. හරි ගමන් මාර්ගයට යන්නට ඕනේ. මොකද මිනිස්සු ඒක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරේ නැත්නම් මේ රටේ ජනතාව සම්බන්ධයෙන් තියෙන වගකීම පැහැර හරින්නට බෑ. ඒ සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රායෝගිකව බිම් මට්ටමේ ප්‍රායෝගික සහාය දක්වන්නට දැන්ටමත් දැස් වෙලා ඉන්නවා කියන කාරණේ තමයි මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. ඔව් ඔබතුමාට අවසාන විනාඩිය අවස්ථාවක් ලබා දෙනවා. සුජාත මම කියන්නේ මේ අපි මේ තේකෝපේ කුණාටුවක් එහෙම නැත්නම් මේ කොරහේ කිඹුල්ලු දකින්න ඕනේ නැහැ මේ විසිනු ව්‍යවස්ථා සංශෝධනයෙන්. සහ විසිනු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කියන්නේ අන්තර්කාල විධිවිධානයක්. මේ මොහොතේ ජනතා අපේක්ෂාවන් සමග ඉදිරියට යාමට මේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මෙවැනි ඉතාමත්ම විශිෂ්ට ජනතා වරණයක් ලැබිලා තියෙන මොහොතක ඒ නියමකාරයෙන් පාවිච්චි කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක්. සහ අපි තේරුම් ගත යුතු කාරණය මේ රටේ ජනාධිපතිතුමා ඔබ හිතනවා ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඒ වැරදි ගමනක ගියොත් අනිවාර්යෙන් මේ රටේ මිනිස්සු ජනාධිපතිවරණයේදී හරි මහමැතිවරණයේදී ඒකට තමන් මේ පරමාධිපති ප්‍රකාශ කරන්නේ ඡන්ද බලයෙන්. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව හරි ජනාධිපතිවරයා විරුද්ධවට හරි මේ ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ නිසා මා හිතන්නේ ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව ඊතරම් අඳබාලයි කියලා එවැනි තීරණ ගැනීමට. ඒ නිසා මම කියන්නේ අපි සුබවාදීව හිතමු. අර ඉංග්‍රීසියෙන් කියනවා මේ ඔප්ටිමිස්ටික් විදිහට be optimistic කියලා. සුබවාදීව හිතමු.
වැරදුනොත් අඩුපාඩු තියෙනවා නම් මං කියන්නේ මේ කෙටුම්පතෙත් අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙනවා අපි ඒවා නිවැරදි කරගනිමින් හොඳ ගමනක් යමු. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට ශක්තිය ලබා දෙමු කියන කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. ඔව් අද අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් අවධානය යොමු කරේ 19 හා අලුත් ව්‍යවස්ථාව සමග ජනතා අපේක්ෂාවන් පිළිබඳවයි. මේ සාකච්ඡාවට එකතුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමයේ ලේකම් ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුලද සිල්වා මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ මාධ්‍ය සම්බන්ධීකාරක ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාටත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සුභාරතී සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව. අද සුභාරතී සංවාද මණ්ඩපය අධීක්ෂණය කළ සුධර්මිකා විජේරත්න, තාක්ෂණික මෙහෙයුම ලබා දුන්නා නදීකා ජයසේකර, නිෂ්පාදනයේ විශේෂම අද දවසේදී නව මාධ්‍ය මෙහෙයුම ලබා දුන්නා ඉරේස් ජයසිංහ සමගින් විහංගී නිවර්තනා. මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ